අයිබෝවන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබට අපේ සියත පත්තරේ සමගින් උදෑසන ඔබව මුණ ගැහෙනවා 2022 අගෝස්තු මාසයේ 12 වෙනි සිකුරාදා දවසේ අපගේ මේ හමුවීම මුණ ගැහිම සිදු වෙන්නේ අද දවසේ සියලුම ජාතික පුවත්පත්වලට අවධානය යොමු කරනකොට සියලුම පුවත්පත්වල ඉදිරිපත් කරන ප්‍රධාන ඡායාරූප ප්‍රවෘත්තියටයි අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ සමස්තයක් විදියට සියලුම පුවත්පත්වල අද දවසේ වාර්තා කරනවා මහනුවර අවසන් රන්දෝලි මහා පෙරහැර ඊයේ රාත්‍රියේදී විදි සංචාරය කළා එහි ඡායාරූපයක් තමයි සියලුම පුවත්පත්වල මුල් පිටුවේ පළවෙන ඡායාරූපය බවට පත් වෙන්නේ. ඒක නිසා අපිට අද දවසේ ඕනෑම පුවත්පතකින් තෝරාගෙන මුල්ම ඡායාරූපය මේ විදිහට ඉදිරිපත් කරන්නට ඔබට හැකියාව තිබෙනවා. අපි බලමු මොන පුවත්පතින්ද අපිට දකින්න ලැබෙන්නේ කියලා. දිවයින පුවත්පතෙන් තෝරා ගන්නවා අපේ නිෂ්පාදක කණ්ඩායම. මේ දකින්නේ ඊයේ රාත්‍රියේ අවසන් රන්දෝලි මහා පෙරහැරේ හස්සේ රාජාපිට උතුම් කරුණු වහන්සේ වැඩම කරවීමේ ඒ සුවිශේෂී අවස්ථාව රටටම ආශිර්වාද කරමින් මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර වීදි සංචාරය කිරීම සදහතු කරුණු වහන්සේ වැඩම වූ ඉන්දිරාචා ඇතුළු ශ්‍රී දළදා මාලිගාවේ මහා පෙරහැර පිළිබඳවයි ඒ විදිහට තොරතුරු වාර්තා වෙන්නේ. ඒ උතුම් තොරතුරත් එක්ක අපි යන්න සූදානම් වෙනවා අද දවසේදී සියලු පුවත්පත්වලට අවධානය යොමු කරමින් මුලින්ම අරුණ පුවත්පතයි අපි තෝරාගන්නේ. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට පත් වෙනවා නැව එපා නම් IMF ණයට සහායත් නැහැ චීනයයි අනතුරු අඟවන්නේ. යුවන් 5 නෞකාව හම්බන්තොට වරායට ඇතුළු වීමට අවස්ථාව ලැබ ආපසු හැරී යාමට සිදු වුවොත් එම තත්ත්වය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ණය පැකේජයක් සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය වන චීන සහයෝගය ලබා දීමේ ක්‍රියාවලියට බාධාවක් විය හැකි බව චීනය ශ්‍රී ලංකාවට අනතුරු අඟව ඇතැයි රාජතාන්ත්‍රික වාර්තාවන් සඳහන් කරනවා කියලා තමයි මේ ඡායාරූපයත් එක්කම අරුණ පුවත්පත දවසේ තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතරතුර සමවෙන්න මැටරඹ හතර මහා දේවාලයේ කපුවා සිසුන්ට ලිංගික හිංසන කර වීඩියෝ පිටරට විකුණලා. ගාල්ලේ ප්‍රධාන පෙළේ විදුවලක සිසුන් ලිංගික අපචාර වලට පොළඹවාගෙන වීඩියෝ ගත කර රට යවන ජාවාරමකට සම්බන්ධ බව කියන ගාල්ල නුවරට මැටරඹ සතර මහා දේවාලයේ ප්‍රධාන කපු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත කියන කාරණාව මෙයත් අද දවසේ හෝ පුවත්පත්වල ප්‍රධාන පිටුවේ මුල් පිටුවේ වාර්තා කරන සිරස්තලයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ අතරතුර අපි යනවා තවත් සිරස්තලයකට. ඉන්දියාවෙන් ඔත්තු යානයක් ලංකාවට සමුද්‍ර නිරීක්ෂණ මෙහෙයුම් සඳහා ඉන්දියානු රජයෙන් මෙරට පරිත්‍යාග කරන ඩෝනියර් 228 ඔත්තු බැලීමේ ගුවන් යානාව එළඹෙන සඳුදා මෙරට රැගෙන ඒමට නියමිතයි කියන කාරණාව තමයි මේ වාර්තා වෙන්නේ. යනුව මේ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් දැනටත් මෙහි පුහුණු වීම කටයුතු සඳහා ඉන්දියාවට ගිහිල්ලා පුහුණු වීම ලබා ගන්නවා කියලා තමයි අපිට ආරංචි මාර්ග වලින් කියවෙන්නේ. IMF GSP සහ මානව හිමිකම් ගැන ජනපතිට දැඩි අවධාරණය කියලා තමයි අද දවසේ සිරස්තලයක ඉදිරිපත් කරන්නේ. GSP සහනය අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ මානව හිමිකම් පිළිබඳව බරපතල අවධානයක් යොමු කරන ලෙස යුරෝපා සංගමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දීලා තියෙනවායි කියලායි මේ ප්‍රවෘත්තියෙන් කියන්නේ. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තමයි යුරෝපා සංගමය මේ දැනුම් දීම සිදු කරලා තියෙන්නේ. තායිලන්තයට ගිය ගෝඨාට తాවකාලික නවාතැන් ඒ දේශපාලන වැඩ බෑ කියලා තමයි නයන තරංග ගමගේ අද වාර්තා කරන්නේ අරුණ පුවත්පතට. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ස්ථිර රැකවරණ ලබා දෙන රටක් පිළිබඳව සොයා බලමින් සිටින බව තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් චා ප්‍රකාශ කර ඇතයි කියලා තමයි මෙහි සඳහන් වෙන්නේ. අරගලයේ සිටි බ්‍රිතාන්‍ය කත වරද පිළිගනී කියලා තවත් සිරස්තලයක් තිබෙනවා. අරගලයේ වීඩියෝ සමාජ මාධ්‍යවලට යවපු කෙලි පිළිබඳව තමයි මේ තොරතුරු වාර්තා වෙන්නේ. අද දවසේ තවත් පුවත්පත් ගණනාවකම මේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. අපි බලමු ඉදිරියේදී මේ පිළිබඳව තවත් වැඩි තොරතුරු. සර්වපාක්ෂික වැඩපිළිවෙලට අනුරලාගේ සහාය විශ්වාසයි ජනපති ලිපියකින් දන්වයි. සමහරවිට ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙල සඳහා රට වෙනුවෙන් ජාතික ජනබලවේගයේ සහයෝගය ලබා දෙනු ඇතයි තමයි බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත කියලා තමයි අරුණ පුවත්පත දවසේ වාර්තා කරන්නේ. දැන් මේක ටිකක් ලිපි ගණතුනකට උමාරකට ගිහිල්ලා තියෙන්නේ. මොකද අනුරලත් සාකච්ඡාවකට එන්න කිව්වට අවසානයේදී ලිපියක් මගින් තමයි Tamanගේ අදහස් ඉදිරිපත් කළේ. ජනාධිපතිවරයාත් පිළිතුරු ලිපියක් ලබා දීලා තිනවා කියලා තමයි කියන්නේ. ඒ විදිහට ඉතින් බොහොම
හිතවත්ව මේ දෙගොල්ලෝ මේ විදිහේ කටයුත්තක් ලිපි මගින් කරගෙන යනවා කියලා තමයි දැනට අපිට ආරංචි වෙන්නේ. තෙල් සංස්ථාවට කෝටි 230ක පාඩුවක් විගණනාධිපතිවරයා තමයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. ලුණුගලින් නතුරුදහන් දැරිය හා තරුණයා ගල් ගුහාවක ඔවුන් සමග තවත් අයෙකුත් කියලා තොරතුරක් වාර්තා වෙනවා. අද දවසේදී මේ ඡායාරූපිකුත් එක්ක ඉදිරිපත් කරන්නේ කාරණාව. පසුගිය 3 වෙනිදා සිට අතුරුදහන් සිටින වයස අවුරුදු 14ක බාල වයස්කාර දැරිය හා වයස අවුරුදු 18ක පිරිමි ළමයා ලුණුගල උඩකිරුව කැලෑ ප්‍රදේශයේදී ඊයේ පෙරවරුවේ සොයාගත් බව ලුණුගල පොලිසිය ප්‍රකාශ කරනවා කියලා තමයි තොරතුරේ කියවෙන්නේ. හරක්කටා ඩුබායි පොලිස් දැලේ පාතාල මෙහෙයුම් හා සම්බන්ධ වරදකරුවෙක් බවට පත්වලා හිටපු ලංකාවේ හුඟක් දේවල් මෙහෙව්වයි කියලා කියන පුද්ගලයෙක් විදිහට තමයි මොහු හැඳින්වෙන්නේ. ඔහු අත්අඩංගුවට ගත්තා කියලා ආරංචි වෙනවා ඩුබායි පොලිසිය මගින්. ඔය විදිහට දවසේදී අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අතරතුර ගිනිගත් ඩයමන්ඩ් නැවෙන් මන්දිල්ලා නඩු කියලා කියනවා. දැන් වසර කිහිපයකට ඉස්සෙල්ලා සිදු වූ මේ කාරණාව පිළිබඳව නඩු මගට බැසීමත් එක්ක වන්දි ඉල්ලීම සම්බන්ධයෙන් අද දවසේදී තොරතුරු වාර්තා කරනවා. ඩයමන්ඩ් නෞකාව පිළිබඳව තමයි ඒ තොරතුරු කියවෙන්නේ. අපි පොඩ්ඩක් අතුල් පිටුවට ගිහිල්ලා අවධානය යොමු කරලා බලමු මොනවද තිබෙන තවත් තොරතුරු විශේෂයෙන්ම කියලා. පොලිතින් කිලෝ 4000ක් අතරමඟ දමා පාදයාත්‍රාව කතරගමට කතරගම පුදබිමට එන පාදයාත්‍රාව පැමිණියට පස්සේ පොලිතින් කිලෝ 4000ක් මග දිගට තිබිලා ඒ දේවල් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂයෙන්ම කුමන ජාතික උද්‍යානයේ පිරිස මගින් මේ දේවල් එකතු කරලා තිබෙනවා. එහි බර කිලෝ 4000ක් මේ පිරිස දාබල ලපු දේවල්. ඒ අතර වැඩි වශයෙන්ම බිස්කට් පැකට් වගේ දේවල් වල පොලිතීන් තමයි තිබෙනවායි කියලා ආරංචි වෙන්නේ. දැන් අපි යමු තවත් කාරණා කිහිපයකට. විදුලි බිල වැඩිවීම මිල සූත්‍රයක් වගේ නූල් සූත්‍රයක් නෙවෙයි කියලා අද දවසේදී විශේෂ ලිපියක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ පිළිබඳව මේ අතොරතුරු ඉදිරිපත් කරලා තිබෙන්නේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා. විශේෂයෙන්ම මේ විදුලි බිල වැඩිවීමේ සූත්‍රය මිල සූත්‍රය පිළිබඳව තමයි මේ තොරතුරෙන් වැඩිපුරම කතා බහ කරලා තිබෙන්නේ. ඒක නිසා දැන් මේ දවස් ටිකක් වැඩිපුරම කතා බහ වෙන මාතෘකාවක් බවට පත් වෙලා තිබෙන්නේ මිල සූත්‍රය පිළිබඳව. ඉදිරියේදී කොහොම වේද කියලා හරියටම තොරතුරු කියන්න පුළුවන්. ඒ කොහොමදත් 75 විතර වැඩි වෙනවා කියලා තමයි අපි දන්න කාරණාව. ඊයේ දවසෙත් පුවත්පත්වල වාර්තා කරලා තිබුණා. එතකොට අපි යනවා තවත් තොරතුරු කීපයකට අවධානය යොමු කරන්නට. විශේෂයෙන්ම අද දවසේ පුවත්පත් කිහිපයකම ඉදිරිපත් කරන තොරතුරක් නුපුහුණු කතක් පැද වූ කාර් රථයකට අවුරුදු 14ක පාසල් සිසුවෙක් බිලි වුණයි කියන කාරණාව ඒ පිළිබඳව අද දවසේදී ඇතුල් පිටුවලත් අරුණ පුවත්පතේ තොරතුරු වාර්තා කරනවා. ඖෂධ හිඟෙන් කොළඹ ජාතික රෝහලේ ශල්‍ය අංශය අඩපණයි. ඔන්න ඕකයි තත්ත්වය. ඖෂධ හිඟේ පිළිබඳව පහුගිය කාලයක් වැඩිපුර කතා බහක් වුණා. නමුත් තවමත් ඒට නිසි පිළියමක් ලැබිලා නැහැ. ඊයේ තවත් පෙට්‍රල් නැවක් අද දවසේ තමයි ඒ ගොඩ බාන්නේ කියලා කෙටි ලිපියක් ඉදිරිපත් කරනවා අරුණ පුවත්පතෙන්. ලංකාව ගැන සංචාරක උපදේශනය ඉවත් කරගන්න ඇමති හරින් එංගලන්තයෙන් ඉල්ලයි කියලා කියනවා. එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති සංචාරක උපදේශනය ඉවත් කරගන්නා ලෙස සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු ඉල්ලීමක් කර ඇත. ඇමතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ පසුගියදා කොළඹදී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහරා හල්ටන් හමු වූ අවස්ථාවේදී කියලා තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඒ සමගම අපි යනවා අද පුවත්පතට අති ඉක්මනින් අවධානය යොමු කරන්නට. පාදයාත්‍රා බැතිමතුන්ගෙන් කුමනට ප්ලාස්ටික් ටොන් 5ක් වන්දනාකරුවන් 28838ක් කුමන වනෝද්‍යානය තුලින් කතරගමට ගමන් කරලා කියලා සඳහන් වෙනවා. ඔවුන් දමා ගියපු පොලිතීන් තමයි මේ විදිහට ප්ලාස්ටික් සහ පොලිතීන් තමයි ටොන් 5ක් තිබෙනවායි කියලා වාර්තා වෙන්නේ. කලහකාරී ක්‍රියාවලට 3310ක් අත්අඩංගුවට පසුගිය මැයි මාස 9 වෙනිදා අරලියගහ මන්දිරය අසල හා දිවෙන පුරා සිදු ප්‍රචණ්ඩ ක්‍රියා හා කලහකාරී සිදුවලට අදාළව ඊයේ දිනේ වන විට සැකකරුවන් 3310 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා තමයි අද පුවත්පත වාර්තා කරන්නේ. මැයි 9 වෙනිදා කාල්ටන් නිවස ඉදිරිපිටදී සිදු සිද්ධියට හිටවූ දකුණු පළාත් සභා මන්ත්‍රී නිහාල් වෙදාරච්චි අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා තවත් ප්‍රවෘත්තියක් අද පුවත්පතේ මුල් පිටුවේ සඳහන් කරනවා. මෙට්‍රික් ටොන් 35000ක පෙට්‍රල් නැවක් දිවයිනට තවත් සිරස්තලයක් නැවක් තෙල් අරගෙන ආවත් දැන් අපට ප්‍රවෘත්තියක්. අයවැය ගැන දින 4ක විවාදයක් විදුලි බිල වැඩි කිරීම ගැනත් දිනක විවාදයක් තිබෙනවා කියලා තමයි කියන්නේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව දින 4ක විවාදයක් සහ විදුලි බිල් ගාස්තු වැඩි කිරීම පිළිබඳව එක් දිනක සභාව කාලතැබීමේ විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාර්ය සභාව
තීරණය කරලා තියෙනවා කියලා තමයි ඒ ප්‍රවෘත්තියෙන් කියන්නේ. චීන නැවට එන්න කියලා නැවත එන්න එපායි කීම ලැජ්ජා නැති වැඩක්. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඒ විදිහට කියනවා. ඉදිකිරීම් කර්මාන්තයේ භාණ්ඩවලට මිල පාලනයට වැඩපිළිවෙලක් ඕනෑ. ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයේ කොන්ත්‍රාත්කරුවෝ තමයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. දෛනිකව ඉහළන කොවිඩ් රෝගීන් ප්‍රමාණය පාලනය ගැන රජයට වැඩපිළිවෙලක් නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ විදිහට කියනවා. බිත්තරයක් රුපියල් 20ට දෙන්න බෑ. ග්‍රාමීය කර්මාන්ත වට්ටන වැඩවලට ඉඩ නොදීම බලධාරීන්ගේ වගකීමක් කියලා කියනවා. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමේ සභාපතිවරයා දැක්වූ අදහසුත් එක්කයි ඒ විදිහට කියන්නේ. අද පුවත්පතේ ෆ්‍රයිඩේ බුලට් තියෙනවා මුල්ම පිටුවේ. කවිය අපි ඒටත් අවධානය යොමු කරලා ඉතුරු ප්‍රවෘත්ති වලට යන්නයි සූදානම් වෙන්නේ. දුන්නත් මීට ටික දිනකට කලින් බැට සුදුහුණු ගායි දැන් SB රනිල් හට කෑවෙත් වතාවක් ටොපියක් නිසයි කට නැවෙනවා ඕන අතකට දිව නොමැති ඇට. ඒ විදිහටයි ෆ්‍රයිඩේ බුලට් අද දවසේදී කියන්නේ. විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය ඒ විදිහට ප්‍රකාශ කරනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අදහස් දැක්වීමක් තිබෙනවා දවසේ ආද පුවත්පතේ ලිපියක්. ගුරු සේවයට බඳවාගත් අවුරුදු 35ට වැඩි උපාධිධාරීන්ට අසාධාරණයක් කරන්නේ නැහැ කියලා අධ්‍යාපන අමාත්‍යවරයා කියනවා. පියංගල පුදබිමේ කැණීම් ගැන වාර්තාව 16 වෙනිදා විශේෂ භාර ඇමති අතට පත් වෙනවායි කියලා තොරතුරක් වාර්තා වෙනවා. මේ මඩකලපුව කිරාන් ප්‍රදේශයේ කැලෑවකට වැහිලා තිබුණු අභාවයට ගොස් තිබුණු පුරාවිද්‍යා ගවේෂණයකින් සොයාගත්ත නෙළුගලේවත් පියංගල පුදබිමේ කැණීම් කටයුතු සම්බන්ධ තොරතුරු තමයි ඒ විදිහට වාර්තා වෙන්නේ. ඒ සමගම අපි තවත් කාරණා කීපයකට ගියොත් එහෙම ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරලා තිබෙනවා ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙල සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබා දෙන්න. ජනපති ජාතික ජනබලවේගයේ නායකයාගෙන් ඉල්ලයි කියලා තමයි මේ තොරතුරේ සඳහන් වෙන්නේ. විදුලි බිල පිළිබඳව විදුලි බිල ඉහළ දැමීම පිළිබඳව විවිධ පාෂාණ වලින් දක්වන අදහස් අද දවසේදී පුවත්පත් තුළ වාර්තා වෙනවා. විදුලි බිල ඉහළ දැමීමෙන් සහල් නිෂ්පාදන වියදම ඉහළට කියලා තවත් තොරතුරක් වාර්තා කරනවා සහල් නිෂ්පාදකයන් කියන කාරණාත් එක්ක. ඔය විදිහට තමයි අපිට අතුල් පිටුවල තොරතුරු බොහොමයක් වාර්තා වෙන්නේ. ඒ අතරතුර සිරිදලද අවසන් රන්දෝලි මහා පෙරහැරේ අසිරී කියලා ඡායාරූපත් එක්කම අද පුවත්පතේ විශේෂ ලිපියක් අතුල් පිටුවල සඳහන් කරලා තිබෙනවා. වස්දොස් දුරු කර සෙත් පතන මහනුවර මහා මංගල්‍ය පිළිබඳව. ඔය විදිහට අපිට අද දවසේදී අරුණ සහ අද පුවත්පතේ තොරතුරු ඔබට ගෙනෙන්නට තිබෙන්නේ. තවත් ජාතික පුවත්පත් ගණනාවක් තිබෙනවා. අද දවසේ ඔබත් එක්ක තොරතුරු කතා බහ කරන්නට. ඊට කලින් අපි ප්‍රධාන පාලමික දිරියට සම්බන්ධතාවය ලබා දෙන්නේ කෙටි විරාමයක් සඳහා. රැඳිලා ඉන්න සියත පත්තරේ සමගින්. පත්තරේ සමගින් යලිත් අපි සජීව මුණ ගැහෙනකොට දිවයින පුවත්පතයි දැන් අපි අවධානය යොමු කරන්නේ. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් බවට පත් වෙනවා. අරගලේ වීඩියෝ සමාජ මාධ්‍ය වලට යවූ කෙලි යවයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. 2019 ලංකාවට ඇවිල්ලා මෙහි රැඳිලා ඉන්න විදේශ කාන්තාවක් වීසා අවලංගු කරලා තිබෙනවා. 15 වෙනිදා වන විට රටින් පිටුවේ යුතුයි කියලා ආගමන විගමන බලධාරීහු ඇයට දැනුවත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය හේතුන් මත මෙතන පැමිණ සිටියදී ගලු මුදල් අරගලේ වීඩියෝ සමාජ මාධ්‍ය ජාලවලට මුදහැරීමකට කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති. ස්කොට්ලන්ත ජාතික කෙලි ෆ්‍රාසර් නම් තරුණියගේ මෙරට රැඳී සිටීමේ වීසා බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අවලංගු කර ලබන සඳාට පෙර මෙරටින් පිටවන ලෙස දැනුම් දීලා තියෙනවා කියලා තමයි කියවෙන්නේ. ඇය විශේෂ තමන්ගේ සමාජ මාධ්‍ය තුල අදහස් දක්වමින් ප්‍රකාශ කළා තිබෙනවා. කෙලි මෙන්න මේ විදිහට ඔබට ආදරය කිරීම වැරදි නම් මට නිවැරදි වීමට අවශ්‍ය නැත කියලා තමයි ඇය ප්‍රකාශ කරන්නේ. ඒ සමගම ඇය කියනවා මට මෙහි වැඩ කිරීමට අවශ්‍ය බොහෝ සමාජ ව්‍යවසායකින් බොහෝ දෙනෙකුට ප්‍රතිලාභ ලබා දෙන බවට ඇය දන්නවයි කියලා කියනවා. මාව පිටුවහල් කිරීමට මේ රට කරන දැවැන්ත වැරද්දක් කියලාත් ඇය සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ ඔබේ දරුවන්ට උරුමය ලෝකය ලබා දෙන්නට
ස්තුතිවන්ත වෙනවා කියලා තියෙනවා මේ රටේ ජනතාවගේ එකතු වීම ඒ උත්සාහය පිළිබඳව අවසන් මේ සියල්ල අවසන් වීම අවසානයක් නෙවෙයි කියලා සඳහන් කරන අය කුමක් සිදුවත් මෙහි නිවැරදි දේ කළ බව ඇය දන්නවා කියලා තමයි සඳහන් කරන්නේ. ওই විදිහට විදේශ කාන්තාවක් අරගලයත් එක්ක එකතු වෙලා ඒ හා සම්බන්ධ කාරණාත් එක්ක ඇයගේ අවසාන නිගමනය ඇයට ලබා දුන්නු නිගමනය මොකක්ද කියන එක තමයි මේ විදිහට අද දවසේ දිවයින පුවත්පත ඉදිරිපත් කරන්නේ. කොවිඩ් යලි ඉහළට කොළඹ ජාතික රෝහලේ කොවිඩ් රෝගීහු 50ක් ඉන්නවායි කියලා වාර්තා වෙනවා. ප්‍රතිකාර ලබන සාමාන්‍ය රෝගීන්ටත් කොවිඩ් ආසාදනය වීමේ අවධානමක් තිබෙනවායි කියලා කියනවා. දින 11කට මරණ 50ක් තිබෙනවායි කියලායි වාර්තා වෙන්නේ. ඩෙන්ගු හැදුණු ළමයි 25 දෙනෙකුත් ළමා රෝහලේ කියලා තමයි කියන්නේ. ඒ නිසා ප්‍රවේශම් වන්න කියන කාරණාව තමයි වැඩි වශයෙන්ම පුවත්පතත් අවධානය කරන්නේ. සෞඛ්‍ය අංශ ජනතාවට කියනවා කොවිඩ් සමග මේ තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරමින් නිරන්තරයෙන්ම සෞඛ්‍ය නීති රීති වලට එකඟව කටයුතු කරලා දුරස්ථතාවයේ තබාගෙන මුවාවරණ පැළඳලා කොවිඩ් වළක්වා ගන්න ඔබේ සහයෝගය ලබා දෙන්න කියන කාරණාව. කාන්තාවක පැදූ එල්බෝට් කාරයකට පාසල් සිසුවා බිලි වෙයි. පෞද්ගලික උපකාරක පන්තිකට ගොස් පාපැදියෙන් එමින් සිටියේදී 14 හැවිරිදි දරුවෙකුගේ මරණයක් සිදුවීම සම්බන්ධයෙන් තමයි මේ තොරතුර මේ විදිහට ඉදිරිපත් වෙන්නේ. තවත් ඡායාරූපයක් ඉදිරිපත් කරනවා දවසේදී දිවයින පුවත්පත ගාලු මොදුර අරගලයේ පැවති බිම ඊයේ දිස්සු අයුරු කියලා එය හිස් භූමියක් බවට පත් වෙලා තිබෙන ආකාරය තවත් තිබෙන කූඩාරම් කිහිපයක් ගලවමින් සිටින ආකාරය සහ මිනිසුන් කිහිප දෙනෙක් එහා මෙහා යන ආකාරයත් එක්ක දැන් වර්තමාන තත්ත්වය මේ විදියයි කියලා තමයි ඉදිරිපත් කරන්නේ. වරාය දොඹකරය යකඩවලට විකුණයි. කොළඹ වරායේ ඇති කිලෝග්‍රෑම් 5,90,000ක් බර දැවැන්ත දොඹකරයක් ටෙන්ඩර් කැඳවා පැරණි යකඩවලට විකිණීම අද දවසේ සිදු කරනවා කියන කාරණාවයි මේ වාර්තා වෙන්නේ. ලයිට් බිලේ බලයෙන් ලංවිම ආදායම කෝටි 50,000කින් ඉහළට වරප්‍රසාද කැපුවොත් වර්ජනය කරන්න වෘත්තීය සමිති සැරසෙයි. 75%කින් විදුලි ගාස්තු ඉහළ දැමීම නිසා මාසකට රුපියල් කෝටි 50,000කින් ඒ කියන්නේ බිලියන 500කින් ලංවිම ආදායම ඉහළ යන බව ගණන් බලලා තියෙනවා කියලා තමයි කියන්නේ. ආදායම නම් ඒ විදිහට ඉහළ යයි. රටේ මිනිසුන්ට වෙන තත්ත්වය තමයි බරපතලම තත්ත්වය බවට පත් වෙන්නේ. මේ ඉහළ දැමීම අතිශය විශාල ප්‍රමාණයකින් යන ඉහළ දැමීමක් ඒක නිසා විවිධ පාර්ශ්වයන් මේ වෙනකොටත් මේ පිළිබඳව විවිධ අදහස් දක්වමින් පිළිබඳව විවිධ තීන්දුව తీරන වලට එන්නට කටයුතු කරමින් සිටින ආකාරය අපිට අහන්න දකින්න ලැබෙනවා. බලමු ඉදිරියට මොනවද සිද්ධ වෙන්නේ කියලා. පළාත් සභා වියදම කළමනාකරන වගකීම ආණ්ඩුකාරවරුන්ට ජනාධිපති උපදෙස් ලබා දීමක් පිළිබඳව මේ කියවෙන්නේ. පළාත් සභා ක්‍රියාත්මක නොවන පසුබිම තුල පළාත් පරිපාලන හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත් පවත්වාගෙන යාම මෙන්ම පළාත් සභාවේ වියදම් කළමනාකරන පිළිබඳව වගකීම ආණ්ඩුකාරවරුන් වෙත පවරා තිබෙනවා කියලා තමයි කියන්නේ. අනුරගේ තීරණය ගැන ජනපති කනගාටුවෙන් සර්වපාක්ෂික සාකච්ඡා සඳහා ජාතික ජන බලවේගයේ සහභාගී නොවීමට ගත් තීරණය පිළිබඳව කනගාටු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කරනවා කියලා තමයි කියන්නේ දිවයින පුවත්පත. ගෝඨාභයට දින 90ක් තායිලන්තයේ අවසර වෙනත් රටක රැකවරණය ලබා ගන්නා තෙක් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයේ රැඳී සිටීමට තාවකාලික අවසරයක් ලබා දෙන බව තායිලන්ත අගමැති පියුන් චන් ඕ චන් මහතා විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශ කරලා තියෙනවා කියලායි අද දවසේ දිවයින කියන්නේ. චීන නැව මුහුදු සැතපුම් 650ක් ඈතින් දැන් මේ නැව ගැන අපි කතා බහ කළා දවස් ගණනාවක ඉඳන් මේ නැව එනමයි කියන්න කියලා ආරංචිණු දවස් ඉඳන්ම විවිධ පුවත්පත් විවිධ තොරතුරු වාර්තා කරා මේ අලුත්ම තත්වය. චීන යුවන් වැන් 5 නෞකාව ඊයේ හම්බන්තොට වරායට පැමිණෙන බවට ප්‍රකාශ වුවත් ඊයේ දහවල් වන විටත් එම නැව මුහුදු සැතපුම් 650ක් දුරකින් පවතින බවට වාර්තා වෙලා තියෙනවා. එම නැව හම්බන්තොට වරායට පැමිණීමට ඊයේ දහවල් පිටත් වුවහොත් එය හම්බන්තොට වරායට පැමිණීමට දින දෙකක්වත් ගත වන බව හෙළි වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඊයේ දහවල් වන විට නැව ගමන් කිරීමකින් තොරව මුහුදේ සතුම් 650 පමණ දුරින් පැවති බවත් නැව සම්බන්ධ නිර්දේශ කටයුතු අමාත්‍යාංශ සහ වරාය අධිකාරිය කටයුතු කරන බවත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙනවා කියලා තමයි වාර්තා කරන්නේ.
ඔය තොරතුරු සියල්ලත් එක්ක සිසු 400ක් උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ඉල්ලති. මේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඉල්ලුම් කිරීම පිළිබඳව ඊයේ දවසේදීත් පෙරදා දවස්වලත් පුවත්පත්වල තොරතුරු වාර්තා වුණා. විශේෂයෙන්ම මේ පිළිබඳව අවධානය යොමු කරමින් දරුවන්ට ඒ සඳහා තාක්ෂණය භාවිතා කරමින් ඉල්ලීම් කරන්න පුළුවන් කියන කාරණාව තමයි සඳහන් වුණේ. අද දවසේදීත් මේ පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. සිසුන් 400ක් උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඉල්ලුම් කරලා තිබෙනවා කියන කාරණාව. ওই විදිහට තමයි අද දවසේදී දිවයින පුවත්පතේ තොරතුරු වාර්තා කරලා තියෙන ප්‍රධාන සිරස්තල තුල අපි අතුල් පිටුවලට අපි ගමන් කරොත් එහෙම යාපනයේ නල්ලූර් කෝවිල් මංගල්‍ය සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක් තරුණිය දෙදෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා කියලා තමයි තොරතුරක් වාර්තා වෙන්නේ. වැල්ලවායේ පස් වී ඇති දැරියක් අතුරුදහන් වෙලා තිබෙනවා කියනවා. පිටස්තරයෙක් යෝගට අරන් දීමට දැරිය නගරයට රැගෙන ගිහින් කියලා තමයි කියන්නේ. ඉතින් වැඩිහිටියන් මීට වඩා සැලකිලිමත් විය යුතුයි නේද? දරුවන් පිළිබඳව නොදන්න පුද්ගලයන් සමග කිසිම තරකට දරුවන් නොයවන්නට වග බලාගත යුතු වෙනවා. කොහොම නමුත් වැල්ලවාය මුස්ලිම් පල්ලිය පිටුපස පදිංචි 5 සැවරිදි දැරියක් 10 වෙනිදා අතුරුදහන් වෙලා තියෙනවා කියලා තමයි වැල්ලවාය පොලිසිය ප්‍රකාශ කරන්නේ. සෙත්මි අන්සිකා නැමැති දැරිය තමයි මේ විදිහට අතුරුදහන් වෙලා තිබෙන්නේ. නොදන්න පුද්ගලයෙක් පිටස්තර පුද්ගලයෙක් එක්ක ඒ දරුවා කඩපිලට ගිහිල්ලා තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඔය අතරතුර අපි අතුල් පිටුවල තවත් තොරතුරු කීපයකට අවධානය යොමු කරනවා නම් අද දවසේදී වාර්තා වෙනවා මහනුවර ඇසළ පෙරහැරේ අලින්ට පළතුරු කිලෝ 5000ක් මහනුවර ඇසළ පෙරහැරේ ගමන් ගන්න අලියතුන්ට ආහාර සඳහා අන්නාසි සහ තවත් පළතුරු වර්ග කිලෝග්‍රෑම් 5000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කරනු ලබන්නේ මහනුවර වෙළඳ ව්‍යාපාරික බන්දුල මහතා ඇතුළු කාර්ය මණ්ඩලය. ඒක වසර 17ක විතර කාලයක ඉඳන් ඒ කටයුතු සිදු කරනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. රනිල් ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම එක්ක ඔහුගේ සහභාගීත්වයෙන් සිදු වුණු කාරණා කිහිපයක් පිළිබඳව දවසේදී පුවත්පත්වල තොරතුරු වාර්තා වෙනකොට දිවයින පුවත්පත වාර්තා කරනවා සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් කමිටු සභාපතිවරුන්ට ඇමති බලතල දෙනවා කියලා තමයි කියන්නේ. ඒ බව ප්‍රකාශ කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. සර්වපක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව පක්ෂ කිහිපයක් සමග පෙරදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කරා කියලා තමයි පුවත්පත වාර්තා කරන්නේ. දැන් අපි තවත් තොරතුරු කිහිපයකට ගමන් කරනවා නම් විශේෂයෙන්ම කලාව පිළිබඳව කතා බහ කරනකොට ආදරණීය රංජන් ඔබ එනතුරු කියලා විශේෂයෙන්ම සිරගෙදර සිටින රංජන් රාමනායක මහතාට සනත් ගුණතිලක මහතා ලියූ හෘදයාංගම ලිපියක් ආශ්‍රයෙන් අද දවසේ විශේෂ ලිපියක් ඉදිරිපත් කරනවා කලාතොරතුරුත් එක්ක දිවයින පුවත්පත. ඒ අතරතුරේදී නිලධාරීන්ට මරණ තර්ජන කරලා ජාතික ගමනාගමන කොමිසමේදී බස් හිමියෝ යකා නටති මට ඇසිඩ් ගහනවා කිව්වා ජාතික ගමනාගමන කොමිසම සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තිලෑන් මිරැන්ඩෝ මහතා තමයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. සමාවෙන්න බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසම සභාවේ නිලධාරීන් සහ බස් හිමියන් අතර නාරායන්පේට ජාතික ගමනාගමන කොමිසම සභා කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් පසු බස් හිමියන් කාර්යාලීය පරිශ්‍රයේ කලහකාර ලෙස හැසිරී කොමිසම සභාවේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කර ඇතැයි එහි උසස් නිලධාරියෙක් ප්‍රකාශ කරා කියලා දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ගුවනින් ආව ලක්ෂ 40ක දුම්මැටි රාජසන්තකයි. රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්මැටි 5000ක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටියේදී 10 වෙනි දාලියුම කඩුනායක ගුවන්තොටුපළ පොළේ පැමිණීමේ පර්යන්තයේදී රේගු මද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිස විසින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා කියන කාරණාවයි මේ කියන්නේ. ලියනගේ මුල්ල දුම්රිය පලාවට කුඩුකාරයෝ අරගෙන ඔන්න වර්තමානයේ වෙනකොට දැන් මේ දුම් වැටිස් පිළිබඳව ඒත් එක්කම මත්ද්‍රව්‍ය පිළිබඳව විවිධ තොරතුරු රටේ විවිධ තැන් වලින් වාර්තා වෙමින් පවතිනවා. ඒ වගේ නම් තවම කිසි අඩුවක් නැහැ කොයිතරම් වැටලීම් කළත්. අවසාන වශයෙන් දිවයින පුවත්පතෙන් අපි තෝරා ගන්න සූදානම් වෙනවා තවත් කේටි ලිපියක්. භූමි තෙල් නැතුව පුත්තලම කලපුවේ දීවරයෝ 4000ක් අසරණයි කියලා තවත් ලිපියක් ඉදිරිපත් කරලා තිබෙනවා. හෙක්ටයාර් 32000කින් සමානිත ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම කලපුව ලෙස සැලකෙන පුත්තලම කලපුවේ රැකියා කළ දීවරයෝ 4000කට ආසන්න පිරිසක් දීවර කටයුතු වල නිරත වීමට නොහැකිව අන්ත අසරණ වෙලා ඉන්නවා කියලා තමයි කියන්නේ. හැබැයි
තෙල් ගැන කතා කරනකොට ඉන්ධන ගැන කතා බහ කරනකොට අපිට ආරංචි වුණා දැන් බොරතෙල් නැවක් අපිට ලැබෙනවයි කියන කාරණාවත් එක්ක ඉතාමත් නුදුරේදී ලාමු තෙල් භූමි තෙල් ලබා දෙන්නට ඉඩකඩක් තිබෙනවා කියලා විශ්ව භාර අමාත්‍යවරයා ප්‍රකාශ කරා ඊයේ දවසේදී. දින මින පුවත්පතේ අපි දැන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ දින මින පුවත්පතේ ප්‍රධානම සිරස්තලයක් බවට පත් වෙනවා මෑතක සිදු වූ පාතාල ඝාතන රැල්ලේ මහමොරකලු හරක්කටා සහ බිරිඳ ඩුබායි ගුවන්තොටුවේදී අත්අඩංගුවට කියලා ගුවන්තොටුවට ආවේ මැලේසියා යන්න ළඟදී මාලදිවයිනෙත් සංචාරය කරලා සතියකට පෙරත් අත්අඩංගුවටගෙන මුදා හැරලා කියලා තියෙනවා. මේ පාරත් ඉතින් එහෙම මුදා හරිද දන්නේ නේද? ඒ පිළිබඳව කතා කරනකොට අපි තවත් සිරස්තලයකට යන්න සූදානම් වෙනවා. සිසුන් වරදට පොළඹවාගෙන අසභ්‍ය වීඩියෝ එතරට වික්ක ගාල්ලේ දේවගැතියා රිමාන්ඩ් ලක්ෂ ගණන් වලට පාතාලයට වෙඩ නොදින සුරත් හදලා දීලා තිනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ටීවී channel වල තමන්ගේ හාස්කම් ගැන වැඩසටහනුත් පවත්වලා තිබෙනවා කියලා මේ ලිපියත් එක්ක තොරතුරු වාර්තා වෙනවා. දිරන්න දැමූ චීන දුම්රිය මැදිරි ගැන ඇමති අනින් පරීක්ෂණ කෝටි ගණනක දුම්රිය මැදිරි 10ක් මාස ගණනක් පුත්තලම දුම්රිය අංගණය කියලා තමයි කියන්නේ. දෙවෙනි පන්තියේ මැදිරිත් ඒ අතර ගෙන්නූ මැදිරි 100න් සුළු ප්‍රමාණයක් වැඩ. තිරිංග පද්ධතියේ දෝෂ ගැන කිව්වත් බලධාරීන් ඇහුවේ නැහැ. වෘත්තීය සමිති වලින් චෝදනා එල්ල වෙලා තිබෙනවා ඒ විදිහට. අරගලයට මුවාවී ලෝකයට බොරු බෙදූ බ්‍රිතාන්‍ය කතගේ වීසා අවලංගුයි සොන්දාට පෙර රටින් පිට වෙන්න නියෝග ලබා දීලා තිබෙනවා කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. කාල්ටන් නිවසට පහර දුන්නේයි අත්අඩංගුවටගත් වෙදාරච්චිට ඇප ලබා දීලා තිබෙනවා කියන කාරණාව දිනමින පුවත්පත ඒ විදිහට කියනවා. ඇල්ල ඔඩෙසි සැප දුම්රිය ලබන සතියේ සිට 10 වනේට සෙනසුරාදා කොළඹින් උදේ 5:30ට ඉරිදා බදුල්ලෙන් උදේ 9:50ට මෙම දුම්රිය සේවය ආරම්භ වෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන දවසේ දිනමින පුවත්පත. IMF කොන්දේසි 5න් 4ක්ම ආණ්ඩුව ඉටු කරලා ඔන්න IMF කොන්දේසි 5න් 4ක්ම මේ වෙනකොට ආණ්ඩුව ඉටු කරලා තිබෙනවා කියන කාරණාව කියනවා. තව එක කොන්දේසියක් විතරයි ඉටු කරන්න තිබෙන්නේ. අපි බලමු ඉදිරියේදී තවත් පුවත්පත් එක්කත් මේ තොරතුරු කොයි වේලේද මොනවද තියෙන කාරණා කියන දේ පිළිබඳව. කිසිවෙකුට ආකස්මිකතා ඇති වී නැහැ. කොවිඩ් මර්ධන බූස්ටරය ගන්න බිය වෙන්න එපා. බූස්ටරෙන් අවුරුද්දක ප්‍රතිශක්තියක් මරණ වලින් වැඩි ප්‍රතිශතයේ 60%ට වැඩි අය වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානියා තමයි මේ විදිහට කියන්නේ. බූස්ටර් එන්නත පිළිබඳව විවිධ මත විතාන්තර තියෙනවා. විශේෂයෙන්ම කල්ලිකුත් වීමේ දිනය පහු වෙලා තිබෙන නිසා ඒ පිළිබඳව තමයි බොහෝ දිනකට සැකයක් තිබෙන්නේ. නමුත් වෛද්‍ය අංශ කියනවා මේ නිෂ්පාදනය කරපු ආයතනයනුත් ප්‍රකාශ කරන විදිහට තව මාස 3ක් මෙය අපිට භාවිතයට ගන්න පුළුවන් නිවැරදි උෂ්ණත්වය මත තබා ගැනීම තුල කියලා. ඒක නිසා වසංගත රෝග සමාවෙන්න විද්‍යාංශ ප්‍රධානියත් කියන්නේ කිසියෙකුට ආසාත්මිකතාව මේ වෙනකොටත් ඇති වෙලා නැහැ. ඒක නිසා බය නොවි 4 වන මාත්‍රාව බූස්ටර් එන්නතත් ලබා ගන්නට කියන කාරණාව. ඩෙන්ගු ආසාදිතයෝ 50000කට ආසන්නයි මේ උනත් හිස ඔසවයි. සෞඛ්‍ය අංශත් එක්ක කතා බහ කරනකොට වර්තමානයේ පවතින රෝගී තත්ත්වයන් පිළිබඳව කතා බහ කරනකොට කොවිඩ් ඒ පැත්තෙන් එනකොට ඩෙන්ගු ආසාදිතයෝ 50000කට ආසන්න වෙලා තියෙනකොට මේ උනත් හිස ඔසවනවා කියලා දවසේ දිනමින පුවත්පත මේ විදිහට වාර්තා කරනකොට අපිට තවදුරටත් සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වීම කළ යුතුම වෙනවා. විශේෂයෙන්ම ඩෙන්ගු වගේ දෙයක් වළක්වා ගැනීමේ හැකියාව තිබෙන්නේ අපටමයි. අවට වටපිටාව සුද්ධ පවිත්‍ර කර ගැනීම තුළ ඩෙන්ගු මදුරුවන් මර්ධනය කර ගැනීම තුළ තමයි මේට අපිට යම් සහනයක් ලබා ගත හැකි වෙන්නේ. ඒ නිසා පුළුවන් දේවත් කරලා අපි මේ රෝගී තත්ත්වයන් වලින් මිදෙන්නට උත්සාහ කරමු කියන කාරණාව අපි ඔබට සිහිපත් කරනවා සියත පත්තරය තුලින්. වසර 3කට පෙර වැලිකඩ ජේලර් ඝාතනය කළ නාකියා අල්ලයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අනවර්ථ නාමයකින් ඔහු හඳුන්වලා තිබෙන්නේ. ඒ පිළිබඳව තොරතුරු අද දවසේදී ගයාන් කුමාර වීරසිංහ දිනමිනට වාර්තා කරනවා. ඉපලෝගම 4 දිනක් අභිරහස් ලෙස මිය ඇති තවත් 3 දිනක් අසාධ්‍යව අනුරාධපුර රෝහලට ඇතුළත් කරලා තිබෙනවා කියලා තොරතුරක් වාර්තා වෙනවා. මිය යෑම් මිනිමැරුම් මේ වගේ කාරණා සියල්ලම මේ දවස්වල වාර්තා වෙන දේවල් බවට පත්ලා තිබෙනකොට අභිරහස් ලෙස මිය ගියපු පිරිසක් පිළිබඳව තමයි මේ තොරතුර මේ විදිහට කියන්නේ. මිද්දනිය මල්ශාලා හිමිකරු ඝාතනය කළ කෝටිපති අල්ලන්න විමර්ශන. අපිට කියන්න සිදු වෙලාම තිබෙන්නේ මේ වගේ ඝාතන පැහැර ගැනීම මංකොල්ල කෑම් මේ වගේ කරුණු කාරණා පිළිබඳව තමයි. අබුඩාබි පොලිසියෙන් අත්අඩංගුවට ගත්
කොටි ප්‍රබලයා මෙරටට පිපිරීම් රැසක ප්‍රධාන සැකකරු බෝම්බ සැකසීමේ විශේෂඥයෙක් කියලා තමයි කියන්නේ. ඔය විදිහට දවසේදී මුල් පිටුවේ තොරතුරු දිනමින පුවත්පතේ අපි අතුල් පිටුව වලට යන්න සූදානම් වෙනවා. අතුල් පිටුව යනකොට අද දවසේදී මුල් පිටු ගණනාවක පුවත්පත් ගණනාවක සඳහන් කරපු අර කපුවරේගේ දේවගතියෙක්ගේ තොරතුරු පිළිබඳව විශේෂ ලිපියක් දිනමින පුවත්පතේ දෙබෙනවා. සිසුන් වරදට පොළඹවාගෙන ඇසපු වීඩියෝ එතරට වික්ක දේවගතියා රිමාන්ඩ් ලක්ෂ ගණන් වලට පාතාලයට වෙඩි නොවදින සුරත් හදලා ටීවී channel වල Tamanගේ හාස්කම් ගැන වැඩසටහන උත්පවත්වලා සැකකරුගෙන තොරතුරු හොයන්න ඉන්ටර්පෝල් සහායත් ගන්න යයි කියලා තමයි තොරතුරෙන් කියවෙන්නේ. දරුවන්ට කරලා තිබෙන මේ අසාධාරණ පිළිබඳවත් ඉතින් ලබා දෙන්න ඕන වැඩිම දඬුවම් ලබා දීම කළ යුතු වෙනවා. සමාජයට Tamanගේ හොඳ පෙන්නමින් එහෙම නැත්නම් Tamanගේ හාස්කම් පෙන්නමින් මේ කරලා තියෙන වැරදි වලට අනිවාර්යයෙන්ම දඬුවම් ලබා දෙන්න ඕන. නැත්නම් අනාගතයේ තව මොන වගේ මිනිස්සු බිහි වෙයිද දන්නේ නැහැ. පොලිසියේ ලොකුපුටු 17ක් වහම මාරු වෙයි. නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 17 දෙනෙකුට වහම ක්‍රියාත්මක වනවාදී පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරු ලබා දීලා තියෙනවා කියන කාරණාවයි මේ ස්ථාන මාරු අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙක් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 10 දෙනෙක් සිටිති. යාපනය මඩකලුපුව අම්පාර කළුතර රතවාන පොලිස් මූලස්ථාන යන අංශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරුද ඒ අතර සිටි කියලා තමයි තොරතුරෙන් කියවෙන්නේ. කුඩු පාතාලයේ ජූඩ් කසුන්ගේ කෝටි 4ක දේපල තහනම් දේපල පරිහරණය කළ අම්මාත් රක්ෂිත භාරයට ඉන්ධන කෝන්තරයකට මාතර ප්‍රාදේශීය ලේකම්වරයාට රෝහලේදී බැනවැදුණු සෞඛ්‍ය සේවකයින්ට අප රුධිර සාම්පල බාර ගන්නත් සේවකයන් බෑ කියයි කියලා තමයි කියන්නේ. මේ ටික දවසක ඉස්සෙල්ලා සිදු වුණු සිද්ධියක් ඔබට මතක ඇති. අපිත් වාර්තා කරා පුවත්පත්වල තිබෙන තොරතුරුත් එක්ක ඒ රෝහලේ බැනවැදුණු සෞඛ්‍ය සේවකයන්ට අප ලබා දීලා තියෙනවා කියලා තමයි මේ කියන්නේ. බඩ ඉරිඟු ගොවි ලියාපදිංචි ඔන්ලයින් ක්‍රමයට සඳුදා ඉඳලා ඒ කටයුත්ත ආරම්භ වෙනවායි කියලා දවසේදී විශේෂ ලිපියක් තිබෙනවා. බඩ ඉරිඟු වගා කරන ගොවීන් ඔන්ලයින් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍යාංශ මගින් ආරම්භ කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේ වැඩපිළිවෙල සඳහා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් රටේ සියලුම ගොවීන් හා තොරතුරු ඇතුළත් තොරතුරු පද්ධතියක් සහිත විශේෂ ඇප් එකක් යොදාගෙන තිබෙනවා කියලා තමයි මේ ප්‍රවෘත්තියත් එක්ක කියන්නේ. ඒත් එක්කම අපි තවත් කාරණා කිහිපයකට යන්න සූදානම් වෙනවා. මිල පාලනයට අපට බලයක් නැහැ. නීතිඥ සාන්ත නිරියල්ල මහතා එහෙම කියනවා. ඔහු සභාපතිවරයා පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය. පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියට මිල පාලනයට බලයක් නැහැ කියලා තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඔහුත් එක්ක කරපු විශේෂ සාකච්ඡාවක ලිපියක් අද දවසේදී දිනමින පුවත්පත ඉදිරිපත් කරනවා. ඒත් සමගම පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති අසෙල සම්පත් අදහස් දක්වමින් කියනවා සමහර සමාගම් හිතුවක්කාර විදිහට මිල වැඩි කරනවා කියලා. ඒට පිළිතුරු විදිහට තමයි මිල පාලනයට අපට බලයක් නැහැ කියලා ශාන්ත නිරියල්ල සභාපති පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ සමගම අපි යනවා තවත් කාරණා කිහිපයක් පිළිබඳව කතා කරන්නට. ලෝක වන අලි දිනය අද අද දවසට දීලා තිබෙනවා කියන කාරණාව ප්‍රකාශ වෙනවා දිනමින පුවත්පතෙන්. අගෝස්තු 12 වෙනිදා දිනය ලෝක වන අලි දිනය විදිහට ප්‍රකාශ වෙලා තිබෙන්නේ. ලෝක වන අලින් සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව සෑම වසරකම වෙන් කළ දිනයක් පළමුවරට නම් කරන ලද්දේ 2012 අගෝස්තු 12 වෙනිදා. මෙවර ලෝක වන අලි දිනයේ තේමාව පූර්ව ඓතිහාසික සුන්දරත්වය, ආගමික අදාළත්වය හා පාරිසරික වැදගත්කම කියන කාරණය. පාරිසරික ඇගීම නොසලකා හරිමින් වනාලින් ජීවත් වන ප්‍රදේශ මිනිසුන් විසින් ආක්‍රමණය කිරීම නිසා වනාලින් මෙන්ම ඉන්පසු මිනිසුන්ද අවතැන් භාවයට පත් වෙලා තිබෙනවා කියලා මේ ලිපියේ සඳහන් වෙනවා. ඒක නිසා වන අලින් ආරක්ෂා කරගන්නට ඔවුන්ට අවශ්‍ය ඉඩකඩ වෙන් කරලා දෙන්නට කටයුතු කළ යුතු වෙනවා. එහෙම නැති වුණොත් එහෙම අවසානයේදී වනාලින් අපිට නැති වෙනවා විතරක් නෙවෙයි මිනිසුන්ටත් උන් හිටියන් ජීවිත අහිමි වෙන තත්යකට පත් වෙලා තිබෙනවා. වර්තමානයේදී අපිට ගොඩක් අහන්න දකින්න ලැබෙන වනාලි ප්‍රහාර වගේ දේවල් සිද්ධ වෙලා තිබෙන්නේ. මුලට ගිහිල්ලා බැලුවොත් එහෙම එහි වරදකරුවන් බවට පත් වෙන්නේම මිනිසතා. ඉතින් ඒ පිළිබඳව අද වගේ දවසක ලෝක වන අලි දිනේ බවට පත් වෙලා තිබෙන දවසකවත් වැඩි අවධානයක් යොමු කරමින් අවශ්‍ය බලධාරී නිලධාරීන් කටයුතු කරනවා නම් එයයි වටින්නේ. මහනුවර ඇසළ පෙරහැර සමාප්ති උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් අද දවසේ කියලා තොරතුරක් වාර්තා වෙනකොට අපි ඉතා ඉක්මනින් වෙලාව කීයද කියලා බලලා යලිත් පුවත්පත්වල තොරතුරු වලට එන්න සූදානම්. හොඳයි.
ඒ විදිහට අපේ දිනමින පුවත්පතත් එක්කයි රැඳ හිටියේ. බෙල්ලන්විල ඇසළ උත්සවයේ අවසන් රන්දෝලි පෙරහැර 27 වෙනිදා කියලා විශේෂ ලිපියක් අද දවසේ තිබෙනවා. 1950 වසරේ ආරම්භ කළ බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවයේ අවසන් රන්දෝලි පෙරහැර ලබන අගෝස්තු 27 වෙනිදා පැවැත්වුණා කියලා තමයි මේ ලිපියෙන් කියවෙන්නේ. ශ්‍රී ලංකාවේ යලි යථා තත්ත්වයට ගෙනීමට ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. ජනපති හමුවේ යුරෝපා සංගමයේ මෙරට නියෝජිතවරු අවධාරණය කරයි කියලා තවත් කෙටි සිරස්තලයකුත් එක්ක කෙටි ලිපියක් ඉදිරිපත් කරනවා දිනමින පුවත්පත. ඔය විදිහට අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරලා දැන් යන සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතට තොරතුරු කියන්නට. මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයේ පාතාල නායකයා සම්බන්ධයෙන් පාතාල නායක අරක්කටත් බිරිඳත් දුබායිදී අත්අඩංගුවට මිනිමෙරුම් 26ක් මෙහෙवला තියෙනවා කියලා තමයි කියන්නේ. ජාත්‍යන්තර මද්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලයෙකු සහ ප්‍රධාන බෙලේ පාතාල නායකයෝ ලෙස සැලකෙන චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා හෙවත් මිදිගම චින්තක නැමැත්තා ඩුබායි ගුවන්තොටුපළේදී එරට ආගමන විගමන නිලධාරීන් විසින් ඊයේ සවස ඔවුන් බාරයට ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි බුද්ධ්‍යංශ ප්‍රකාශ කරනවා කියලා තමයි ලංකාදීප වාර්තා කරන්නේ. සිසුන් අපයෝජනය කළයි කෝටිපති පූජක අත්අඩංගුවේ. පාසල් සිසුන් රවටාගෙන ගොස් ලිංගික අපයෝජන සඳහා යොදාගත් ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක පූජකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව තමයි මේ කියන්නේ. සියලුම පුවත්පත් අද මේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. වෛද්‍ය දීපාල් පෙරේරා මහතාගේ අදහස් දැක්වීමක් අද දවසේදී ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ රිජ්වේ රෝහලේ ඩෙන්ගු දරුවන් ගන්න 25ට නැගී 7 දෙනෙකුට බරපතලයි. ඩෙන්ගු රෝගය දැන් ඉතාමත් බරපතල තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. දරුවන් 7 දෙනෙකුට බරපතලයි කියලා කියනවා රිජ්වේ රෝහලේ පමණක්. ඒ අතරතුර දරුවන් 25 දෙනෙක් දක්වා රෝගී දරුවන් මේ වෙනකොට ඉන්නවයි කියලා තමයි කියන්නේ රිජ්වේ ළමා රෝහලේ. දරුවන් ගැනත් හිතලා සියලු දෙනා ගැනම හිතලා ඩෙන්ගු මර්ධනය කරන්න කටයුතු කරන්නට අදත් මේ මොහොතත් යොදා ගන්නව නම් එයයි වටින්නේ. නැව පමා කිරීමෙන් IMF ණය පමා කරන්නත් චීනයට පුළුවන්. ඉන්දීය මාධ්‍ය ඒ විදිහට කියනවා. ඉන්දීය මාධ්‍යම තමයි නේද නැව ගෙන්නවන්නත් එපා කියලා කියන්නේ. චීන යුවන් වැන් 5 ෆෙඩරේෂන් නෞකාව හම්බන්තොට වරායට පැමිණීම කල්දාමන්නේ නැහැ. ශ්‍රී ලංකාව කළ ඉල්ලීම හේතුවෙන් චීනයට අවශ්‍ය නම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීමද ප්‍රමාද කිරීමට හැකියාවක් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා ඇත කියලා තමයි මේ තොරතුරෙන් කියන්නේ. අපි දැක්කා අරගලයත් එක්ක අරගල භූමියේ ගෝල්ෆේස් භූමිය තුල වගාවන් සිදු කරා. ඒ වගේ පළදාවක් තිබිලා තිබෙනවා. අවසානයේදී කිව්වා මේ පිරිස යනකොට ඒ පළදාවත් වෙන අයට තමයි නෙලා ගන්න සිද්ධ වෙන වගේ කතාවක්. කොහොම නමුත් අද දවසේදී ලංකාදීප පුවත්පත වාර්තා කරනවා කොළඹ නගර සභාවෙමත් වගා භූමියක් බවට පත් කරලා තිබෙනවායි කියන තොරතුර. ඔබ මේ දකින්නේ චාරුපත් එක්ක ඒ විස්තරය. කොළඹ මහනගර සභා ගොඩනැගිල්ල පිහිටි භූමියේ කොටසක් ආහාර භෝග වගාවක් සඳහා ලබා දී ඇති අතර මේ වන විටත් ඒ භූමිය සකස් කිරීමේ කටයුතු ආරම්භ කරලා තිබෙනවා කියලා තමයි මේ තොරතුරෙන් කියන්නේ. තමිල්නාඩු මහාධිකරණය කෝවිල විහාරයක් කරයි. කාලාන්තරයක් තිස්සේ කෝවිලක් විදියට වන්දනාමාන කරපු තැනක්. හැබැයි ඊට පෙර ආතු ඒ විහාරස්ථානයක් තිබුණු බවට තමයි දැන් සාධක හමු වෙලා තිබෙන්නේ. මේ කියන්නේ ඒ පිළිබඳව තමිල්නාඩු ප්‍රාන්තයේ නගරයක් වන සාලෙම්හි තෙලෙයිවට්ටි මුනියප්පන් කෝවිල මින් ඉදිරියට බෞද්ධ විහාරස්ථානයක් ලෙස සැලකිය යුතු බව මදුරාසි මහාධිකරණ නියෝගයක් නිකුත් කරමින් නියම කර ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කරනවා. මේ පිළිබඳව තොරතුරු බොහොමයක් පෞද්ගලික දවස්වලත් වාර්තා වුණා. විශේෂයෙන්ම කෝවිල පිළිබඳව සිදු කරපු තාක්ෂණික සහ විද්‍යාත්මක පර්යේෂණ වාර්තා පදනම් කරගනිමින් මේ මදුරාසි මහාධිකරණය මේ නියෝගය ලබා දීලා තිබෙන්නේ. නියෝගය නිකුත් කරලා තිබෙන්නේ විශේෂයෙන්ම මේ කෝවිල විහාරයක් බවට පත් කරන්නට අවසර ලබා දෙමින් අර මම මුලින් කිව්වා වගේම මේ කෝවිල ඊට කලින් තිබිලා තිබෙන්නේ වසර ගානකට පෙර ආතුව විහාරස්ථානයක් විදිහට තමයි පැවතිලා තිබෙන්නේ. එවැනි තැනක් තමයි පසු කාලයක කෝවිලක් විදිහට වුන් වන්දනාමාන කරලා තිබෙන්නේ. නමුත් යලිත් වතාවක් එය විහාරස්ථානයක් විදිහට වන්දනාමාන කරන්නට ඉඩකඩ ලබා දීලා තිබෙනවා අධිකරණ නියෝගයත් එක්ක. ඉන්දීය අගමැති මෝදි සතු එකම ඉඩමත්
දන් දෙයි කියලායි ඊළඟ සිරස්තලය ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඔහු සතුව තිබූ එකම ඉඩම් කැබැල්ල පරිත්‍යාග කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි කියලායි ලංකාදීප පුවත්පත මේ විදිහට ඒ තොරතුර මුල් පිටුවේ ඉදිරිපත් කරන්නේ. ඉන්දීය අගමැතිතුමා ඒ විදිහට කටයුතු කරනකොට ඔබටත් හිතෙනවා ඇති නේද ලංකාවේ ජනතා නියෝජිතයින් මොනවද කරන්නේ සහ ඔවුන් කොහොමද Tamanට අයිති නැති දේවලුත් එකතු කරගන්න උත්සාහ කරන්නේ කියන කාරණාව. ඥානසාර හිමිගේ එක රටක් රනිල් නොපිළිගනි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගලබඩත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබූ එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව නොපිළිගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හමුවේ ප්‍රකාශ කර ඇත කියලා තමයි මේ තොරතුරෙන් කියවෙන්නේ. චීන නැව හම්බන්තොටට කිට්ටු වෙයි. අපි තවත් පුවත්පත් කිහිපයක් එක්ක තොරතුරු වාර්තා කරා. මේ අද දකින්නේ ලංකාදීපය එය වාර්තා කරලා තිබෙන ආකාරය. ජනපති මැදුරේ වැඩිම හානිය සිතුවම් වලට ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් විනාශ කරන ලද සහ සොරකම් කරගෙන යන ලද ජනාධිපති මන්දිරයේ දේපල මොනවාදයි නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා එම භාණ්ඩ ලැයිස්තුව ලබා දෙන්නයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවමින් ඊයේ ප්‍රකාශ කරා කියලා තමයි දැනුම් දුන්නා කියලා තමයි මේ තොරතුරින් කියන්නේ. ඒ අතතුර වැඩිම හානිය සිදු වෙලා තිබෙන්නේ ජනාධිපති මැදුරේ සිතුවම් වලට කියලා තමයි මේ සිරස්තලයෙන් කියන්නේ. 9 වෙනිදා කාල්ටන් සිද්ධිය ඒ සම්බන්ධව දකුණු පළාත් සභාව හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නිහාල් වෙදාරච්චි මහතා රිමාන්ඩ් භාරයට ගත්තා කියලා තමයි කියන්නේ. ගෝඨාභය තායිලන්තයට ගොඩබසී ඡායාරූපිකුත් එක්ක අද දවසේදී සිරස්තලයක් ඉදිරිපත් කරනවා ලංකාදීප පුවත්පත. රටින් රටට යන්න සිද්ධ වෙලා තිබෙන තත්ත්වයක් තමයි අපිට පේන්නේ. ලංකාවට එනවයි කියලාත් ආරංචියක් තිබුණා, තොරතුරක් තිබුණා. නමුත් තායිලන්තයට තමයි ගොඩ බැහැලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා. විදුලි බිල වැඩිවීම විවාදය 29 වෙනිදා පැවැත්වෙනවයි කියලායි ලංකාදීපයත් අද දවසේ වාර්තා කරන්නේ. ඒ සමගම අපි යන්න සූදානම් වෙනවා ඇතුල් පිටුවලට ලංකාදීප පුවත්පතේ තොරතුරු ඔබට කියන්නට. ගුවන් හමුදා කරාටේ ශූරයෙක් කුඩුත් එක්ක අත්අඩංගුවට. ගුවන් හමුදාවේ කරාටේ කණ්ඩායම නියෝජනය කරන ගුවන් හමුදා බටයෙකු බව කියන පුද්ගලයෙක් මත්කොඩු මිලිග්‍රෑම් 500ක් සමග ඊයේ ගාල්ල දෙවට හන්දියේදී අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලිසිය ප්‍රකාශ කරනවා. ඒ අතරතුරේදී අපි තවත් තොරතුරු කීපයකට අවධානය යොමු කරනකොට ඉන්දීය අගමැතිවරයා සතු එකම ඉඩමත් දන් දෙයි කියන සිරස්තලය අද දවසේ මුල් පිටුවේ තියෙනකොට ඇතුල් පිටුවේ පිළිබඳව වැඩි විස්තරات එක්ක තොරතුරු තිබෙනවා. ඒක නිසා පුංචි ඉඩකඩක් වෙන් කරගත්තොත් වටි ඔහු පිළිබඳව කතා බහ කරනකොට ඉන්දීය අගමැතිවරයා පිළිබඳව ගුජරාත් ප්‍රාන්තයේ මහමැතිවරයා හෙබවූ සමයේ තවත් දෙදෙනෙකු සමග එක්ව මේ කියන ඉඩම් කැබැල්ල මිලදීගෙන ඇති බව තමයි වාර්තා වෙන්නේ. ඒ අනුව ඔහුට අයිති අගමැතිවරයාට අයිති ඉඩම් කැබැල්ල තමයි මේ විදිහට පරිත්‍යාග කරලා තිබෙන්නේ කියලා ඉන්දියා මාධ්‍ය වාර්තාවන් පෙන්වා දෙනවා. ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සතුව ඔහුගේ නමට කිසිදු මෝටර රථයක් නොමැති බවත් ඔහුගේ සම්පූර්ණවත්කම ඉන්දීය රුපියල් 2 කෝටි 23 ලක්ෂයක් බවත් ඉන්දියා මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වාර්ෂිකව තමන්ගේ ප්‍රකාශයන් වත්කම් ප්‍රකාශන ඉන්දීය නීති ඉදිරිපත් කිරීම සෑම වසරකම මේවා ලබා දීම කළ යුතුයි කියන කාරණාවත් මෙහි සටහන් වෙනවා. ඉතින් ලංකාවටත් හොඳ ආදර්ශ කරන්න බැරි වෙයි නේද? මේ දේවල් හොයාගෙන යන්න මෙහි ඉන්න අය ගැන නම්. ඒ අතරතුරේදී අද දවසේදී වාර්තා වෙන තව කාරණා අතර කොරෝනා සම්බන්ධයෙන් ගල්ගමුව රෝහලනොත් මරණයක් වාර්තා වෙනවා කියලා දවසේදී වාර්තා වෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිව්දරු පියෙකු ඊයේ පෙරවරුවේදී ගල්ගමුව මූලික රෝහලේදී මරණයටපත් වී ඇතැයි අඹන්පොළ පොලිසිය කියනවා කියලා තමයි ඒ තොරතුරෙන් කියන්නේ. ඒ අතරතුර කලා ප්‍රවෘත්තියකටත් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. මොකද මේක අවුරුදු 39කට පස්සේ ලාංකේය චිත්‍රපටයක් මොස්කව් උළෙලට ඉදිරිපත් වීම පිළිබඳව
ජයග්‍රාහී කාරණාවක් ඔබට කියන්නට තිබෙනවා. ලොව පැරණිතම අන්තර්ජාතික සිනමා උළෙලක් වන රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල සඳහා වසර 39කට පසු එහි තරංකාරී අංශය නියෝජනය කිරීමට ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් තෝරාගෙන තිබෙනවා කියන සතුටුදායක ආරංචියයි කියන තියෙන්නේ. ඒ අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණය වන මාරියා වෘතාන්ත චිත්‍රපටයයි. ඉතින් ඒ පිළිබඳව අපේ සතුට අපේ උණුසුම් සුබපැතුම් අරුණ ජයවර්ධන අධ්‍යක්ෂකවරයාට සියත පත්තරෙන් මෙසේ පුද කර සිටිනවා. හැම පක්ෂයකටම සාධාරණ යෝජනයක් දීම අරමුණයි. ආණ්ඩුවට එක් වෙනවාද කමිටු ක්‍රමයට යනවාද දන්වන්න ජනාධිපති පක්ෂවලින් ඉල්ලයි කියලයි තවත් ලිපියක් සඳහන් කරන්නේ ඉදිරිපත් කරන්නේ ලංකාදීප පුවත්පත. සෑම පක්ෂයකටම සාධාරණ යෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සැකසීම තම අරමුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සර්වපක්ෂික ආණ්ඩුවක් පිටවීම පිළිබඳව පක්ෂ කීපයක් සමග ජනාධිපති කාර්යාලය පැවති සාකච්ඡාවලදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කරා කියලා තමයි කියන්නේ. ඒ අතරතුර කන්ද විහාරයේ ධර්මදානයට ලංකාදීපත් එක් වෙයි කියලා මේ ඊයේ පොයත් එක්ක කරපු කටයුත්තක් ලංකාදීප පුවත්පත හා සම්බන්ධ තොරතුරක් අද දවසේ වාර්තා කරනවා. අලුත්ම දුම්රිය මැදිරි 10ක් දිරන්න ඇරලා අද දවසේදී පුවත්පත් කිහිපයකම ප්‍රධාන සිරස්තල අතර තිබුණු ප්‍රවෘත්තියක් රුපියල් කෝටි ගණනක් වටින චීන දුම්රිය මැදිරි 10ක් පුත්තලම දුම්රිය ස්ථානයේ අසල විනාශ වී යාමට ඉඩ හැර ඇති බව දුම්රිය වෘත්තීය සමිති චෝදනා කරනවා කියලා තමයි ඒ තොරතුරෙන් කියවෙන්නේ. එවන අපි සූදානම් වෙනවා කීට විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට ගමන් කරන්නට. ඉන් පස්සේ තවත් විශේෂ ප්‍රවෘත්ති කිහිපයක් පුවත්පත් ආශ්‍රයෙන් ඔබ වෙත ගෙනෙන්නට අපි සූදානම්. යලිත් අපේ සියත පත්තරේ සමගින් මව්බිම පුවත්පතටයි අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මව්බිම පුවත්පතේ ප්‍රධානම සිරස්තලය බවටත් අද දවසේ පත් වෙන්නේ සියලුම පුවත්පත්වල ඉදිරිපත් කරපු තොරතුර කෝටිපති කපුවා ගැන. ගාල්ලේ ජනප්‍රිය පිරිමි පාසලක දරුවන්ගේ නිර්වත් වීඩියෝ පිටරට විකුණු උඩුමට්ටේ කෝටිපති කපුවා අල්ලයි. ඉතින් මේ කරපු දේවලුත් එක්ක නම් ඉතින් කෝටිපතියෙක් වෙන්න පුළුවන් නේද මේ පුද්ගලයාට. වයස 19ත් 12ත් අතර සිසුන් මටරැඹ සතර මහා දේවාලයේ ප්‍රධාන කපුවෙක් ළමයින්ට 40000 ගානේ දීලා දකුණේ දේශපාලකයන් පොලිස් ලොක්කන් කපුවා බේරා ගන්න සටනේ පත්තර රූපවාහිනී YouTube නාලිකාවලිනුත් පුම්බපු චරිතයක් උණවටුනේ අතුරුගිරියේ ගෙවල් දෙකක වීඩියෝ කරලා බොඩිගාඩ්ලා 9කුත් ඉඳලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. බලපෑම් වලට යට නොවී CID වගකීම් ඉටු කරයි 23 දක්වා ඔහු රිමාන්ඩ් බන්ධනාගාරයේ. අනුර නාවාට රනිල් කනගාටුවෙන් මේ ආණ්ඩුවට හවුල් වීම පළක් නැති වැඩක් කියලා අනුර මහතා ප්‍රකාශ කරනවා. මේ ප්‍රවෘත්තීන් දෙකම සිරස්තල දෙකම එකට ඉදිරිපත් කරනවා මව්බිම පුවත්පත. මේ ආණ්ඩුවට හවුල් වීම පළක් නැති වැඩක් කියලා අනුර කුමාර දිසානායක මහතා කියනවා. ණය අර්බුදයෙන් ජපාන් ආධාර ව්‍යාපෘති 12ක් නැවතිලා කියලායි ඊළඟ සිරස්තල ඉදිරිපත් කරන්නේ මව්බිම. මෙරට ණය අර්බුදයේ හමුවේ ජපාන ආධාර ව්‍යාපෘති 12ක් අත්ජුව ඇතැයි වරාය හා නවගුවන් සේවා කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා කියලා තමයි කියවෙන්නේ මේ ලිපියෙන්. ඥානසාර හිමිගේ වාර්තාව නොපිළිගන්නා බව ජනපති කීවා. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කලබඩ අත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබූ එක රටක් එක නීතියක් ජනාධිපති කාර්යසාධක බලකායේ වාර්තාව තමන් නොපිළිගන්නේ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට පැවසු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මව්බිමට ප්‍රකාශ කරා කියලා තමයි පුවත්පත වාර්තා කරන්නේ. නුවර අවසන් රන්දෝලි පෙරහැරේ කරඬුව ඉන්දිරාජා මතින් වැඩම කරවමින් කියලා මේ ඡායාරූපයත් එක්ක දවසේ මව්බිමත් ඊයේ නුවර මහා පෙරහැර මංගල්‍ය පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. පාස්කු වින්දිතයින්ට පාප්තුමාගෙන් කෝටි 4ක්. අපි මේ පිළිබඳව අතුල් පිටුවලට ගිහිල්ලා තවදුරටත් තොරතුරු බලමු තව ටික වෙලාවකින්. මේ විදිහට තමයි ප්‍රධාන සිරස්තල අතරට මව්බිම තොරතුරු පාප් වහන්සේ කෝටි 4ක් ලබා දීම පිළිබඳව තොරතුරු වාර්තා කරන්නේ. අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූල බවට සහතිකයක් දෙන්න නීතිඥ සංගමයේ පොලිස්පතිගෙන් ඉල්ලයි. පොලිසිය මගින් සිදු කරන සියලුම අත්අඩංගුවට ගැනීම නීතියෙන් ස්ථාපිත ක්‍රියාපටිපාටියට අනුව පමණක් සිදු කරන බවට වහම සහතිකයක් ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා කියන කාරණාවයි මේ. වෙදාරච්චි රිමාන්ඩ්
පසුගිය 9 වෙනිදා දින තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් සිදු කළ විමර්ශනකට අදාළව හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන නිහාල් විදාරච්චි මහතා ඊයේ තංගල්ල මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තයි කියන කාරණාවයි. ඩයමන්ඩ් නැවට වන්දි නඩුවක් අපි පුවත්පත් ගණනාවක් එක මේ තොරතුර මුලින්ම කතා බහ කරා දවසේ වැඩසටහන ආරම්භ කරමින් ඩයමන්ඩ් නැවට වන්දි නඩුවක් ගොනු කරලා තිබෙනවා කියන කාරණාව. පළාත් සභාවල වියදම් කළමනාකරන වගකීම ආණ්ඩුකාරවරුන්ට. පළාත් සභාව ක්‍රියාත්මක නොවන පසුබිමක් තුළ මෙහි වගකීම් වියදම් කළමනාකරණය ආණ්ඩුකාරවරුන්ට ලබා දුන්නයි කියන කාරණාව අපි ටිකක් විස්තරාත්මකව ආරම්භයේදීත් කතා බහ කළා. චීන නැව හම්බන්තොටට එන්න අවසර ඉල්ලා නැහැ. හාබර් මාස්ටර් තමයි ඒ විදිහට කියන්නේ. යන් බැංක් 5 නැමැති චීන අභ්‍යවකාශ පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට ඇතුළු වීම සඳහා අවසර ලබා දෙන ලෙස ශ්‍රී ලංකා කරපු ඉල්ලීමත් එක්ක චීන නැවට හම්බන්තොටට එන්න අවසර ඉල්ලලා නැහැ කියලා තමයි හාබර් මාස්ටර් වරයා ප්‍රකාශ කරලා තිබෙන්නේ. අරගලයේ ප්‍රචාරය දුන් සුදු කතට 15ට පෙර රටින් යන්න කියයි කියන සිරස්තලය අද දවසේ මව්බිම ඉදිරිපත් කරනවා. මේ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු අපි ඔබට ඉදිරිපත් කළා. ඔබ මේ දකින්නේ මව්බිම එය ඉදිරිපත් කරන ආකාරය. කාලු මුද්‍ර විරෝධතාවයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් දුන්න ස්කොට්ලන්ත ජාතික තරුණියගේ වීසා බලපත්‍ර අවලංගු කරලා තියෙනවා කියන කාරණාවත් එක්කයි මව්බිම පුවත්පත එය වාර්තා කරන්නේ. ඩෙන්ගු හැදුණු දරුවන් 50ක් ළමා රෝහලේ. විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතාගේ අදහස් දැක්වීම එක්ක පුවත්පත් කිහිපයක්ම මේ තොරතුරු වාර්තා කරලා තිබෙනවා. මේන් කීප දෙනෙකුටම අසාධ්‍ය මට්ටමකින් ඩෙන්ගු වැළඳලා තිබෙනවා කියලා කියනවා. ඉතින් ඒක නිසා යලිත් අපි ඔබට මතක් කරන්නේ ඩෙන්ගු අවදානමෙන් මිදෙන්නට වටපිටාව අපි පිරිසුදු කරගනිමු කියන කාරණාව. අපි යනවා අතුල් පිටු කීපයකට අවධානය යොමු කරන්නට. අර දැරියකගේ අතුරුදහන් වීම පිළිබඳව දවසේ මව්බිමත් වාර්තා කරනවා. උග්ගස් කපන්න නැවිත් වැල්ලවායේ නිවසක නැවතී යෝගට් එකක් දෙන්නම් කියා පෙරපාසල් දැරියක අරන් ගිහින් 25 වැනි සැකකරු අතුරුදහන් දැරිය සොයා පොලිස් පරීක්ෂණ කියලා තමයි කියන්නේ. දරුවන් පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතුයි සියලු වැඩිහිටියන්. QR ගැන හොයන්න යෙදූ නිලධාරියාට IOC ඉන්ධන හලේදී ප්‍රහාරයක්. QR කේත යටතේ රථ වාහන වලට ඉන්ධන ලබා දීම නිවැරදිව සිදු වන දේ අධීක්ෂණ සඳහා වැල්ලවාය ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මගින් සේවය යොදවා සිටි නිලධාරියෙකුට වැල්ලවාය මොණරාගල පාරේ පිහිටි IOC ඉන්ධන පිරවුම් හලේදී පෙරේදා රාත්‍රියේදී පහර දීමක් සිදු වී ඇතැයි වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක මහතා ප්‍රකාශ කරනවා. අඳුර නිසා ගිනි කූරක් ගසා යතුරු පැදයකින් පෙට්‍රල් හොරකම් කරන්න හදලා ගිනි ඇවුණු අවුරුදු 15ක දරුවා රෝහලේ. ඉන්ධන හොරකම් කරන්න ගියපු දරුවෙක් ඒ විදිහට රෝහල්ගත කරන්න සිද්ධ වෙලා තිබෙනවා ගින්නට හසු වෙලා. ටෝච් එලියන් ශිෂ්‍යත්වයට පාඩම් කළ දැරියගේ නිවසට විදුලිය. අපි මේ ප්‍රවෘත්තිය පසුගිය දවසක ඉදිරිපත් කළා පුවත්පත්වල තිබෙන සිරස්තලත් එක්ක ලිපියත් එක්ක. ඒ අනුව කොහොම නමුත් අද දවසේදී තොරතුරක් වාර්තා වෙනවා මව්බිම පුවත්පතෙන් මේ දැරියන් ඉන්න නිවසට විදුලිය ලබා දීලා තිබෙනවා. හැබැයි ඒ සඳහා කිසිම බලධාරියෙක් නිලධාරියෙක් නෙවෙයි මුල් වෙලා තිබෙන්නේ. බලධාරීන්ගේ ඇස් ඇරෙන්නට කලින්ම තරුණයෙක් විදුලිය දෙන්න ඉදිරිපත් වෙලා. මනම්පිටියේ හිමිනමකගෙන් පොත් සහ සති දෙකකට වේලි ආහාරත් ලබා දීමක් සිදු වෙලා තිබෙනවා කියලායි තොරතුරෙන් කියවෙන්නේ. තවත් කාරණා කිහිපයකට අවධානය යොමු කරනවා නම් අද දවසේදී දරුවන් රැකියාවට යොමු කිරීමේදී අවම වයස ගැන අවධානය යොමු කර තිබෙනවා කියලා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා ඉදිරිපත් කරන අදහස් දැක්වීමක් අද දවසේදී තිබෙනවා. ඒත් එක්කම බඩේරිඟු වගා ගොවීන් ලියාපදිංචි ඔන්ලයින් ක්‍රමයට කියන කාරණාව අපි පුවත්පත් කිහිපයක් එක්ක සාකච්ඡා කරා. අද දවසේදී මව්බිමත් අතුරු පිටුවේ පිළිබඳව කෙටි ලිපියක් ඉදිරිපත් කරනවා. අවසන් රන්දෝලි පෙරහැරේදීත් ආසන මාෆියාවේ කරල පැහැයි කියලා කියනවා. මේ විශේෂයෙන්ම මහනුවර නගර සභාව මගින් අවසරලත් රන්දෝලි පෙරහැර දෙක සඳහා රුපියල් 4000කට මිල නියමනය කරලා තිබුණු ක්වීන්ස් කොරිඩෝවේ ආසන තොග පිටින් මිලට ගත්ත ඇතැම් ව්‍යාපාරිකයින් පුද්ගලයන් ශ්‍රී ලාංකිකයින්ට ඒ ආසන රුපියල් 10000ත් 15000ක් දක්වා වූ මුදලකට අලෙවි කරලා තිබෙනවා කියලා තමයි කියන්නේ. මෙවර මේ දේ සිදු වෙනකොට මාධ්‍ය මගින් යම් යම් අවස්ථාවලදී ඉදිරිපත් කරා ඒ පිළිබඳව තොරතුරු. නමුත් මෙවර ඊයේ අවසන් වුණු පෙරහැර මංගල්‍යයේදී මේ
අකටයුත්ත සිද්ධ වෙලා තිබෙනවා. ඉදිරියේදීවත් මේ දේවල් සිදු නොවෙන්නට අවශ්‍ය නිලධාරීන් බලධාරීන් අවධානය යොමු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ජනමාධ්‍ය මැති බන්දුල ගුණවර්ධන මහතාගේ අදහස් දැක්වීමක් අද දවසේදී තිබෙනවා. තරුණ පරපුර වෙතින් ගිලිහෙන සිනමා ශාලාවකට ගිහින් චිත්‍රපටයක් නැරඹීමේ පුරුද්ද යලි ඇති කළ යුතුයි කියලා ඔහු ප්‍රකාශ කරනවා. ඒ කාරණාවත් එක්කම ජනමාධ්‍ය මැතිවරයාගේ අදහස් දැක්වීම පිළිබඳව තිබෙන තොරතුරු කිහිපයක් තමයි මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. මගී ප්‍රවාහන සේවා නියාමනය ජාතික ගමනාගමන කොමිසමට ලබා දීලා තිබෙනවායි කියලා තොරතුරක් වාර්තා වෙනවා. කුඩු ගහන්න සල්ලි හොයන්න පැපදේ හැකිස්සු කුඩ්ඩෝ දැලේ මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ සිදු වුණු පාපැදි සොරකමක් සම්බන්ධෙනුයි මේ කාරණාව. අඩු ආදායම්ලාභී පවුල් සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් ඩොලර් ලක්ෂයක් වටිනා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීලා තිබෙනවා කියලා තවත් තොරතුරක් වාර්තා කරනවා. ඔය විදිහට තමයි අද දවසේදී අපිට මව්බිම පුවත්පතේ ඇතුල් පිටුවේ තොරතුරු වලට යන්න තිබෙන්නේ. අපි දැන් යන්න සූදානම් වෙනවා ක්‍රීඩා තොරතුරු කිහිපයකට අවධානය යොමු කරන්නට. ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඕස්ට්‍රේලියානු පිරිවෙන් සත්කාරයක් සියලු ත්‍යාග මුදල් ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සුබ සිද්ධියට කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. මේ ක්‍රීඩා තොරතුරු මව්බිම පුවත්පතනුයි අපි ඔබ වෙත ගෙනෙන්නේ. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පසුගිය දන්නේ වූ ක්‍රිකට් තරඟාවලියේ ත්‍යාග මුදල් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වූ වන් වෙනුවෙන් පිරිනැමීමට අදාළ තරඟ සංචාරයට එක් වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකයින් කටයුතු කර ඇති බව වාර්තා වෙනවා කියලා තමයි කියන්නේ. ඒ අනුව අදාළ තරඟාවලියේ ත්‍යාග මුදල් ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වෙත හිමි වූ ඕස්ට්‍රේලියානු ඩොලර් 45000ක මුදල ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ දරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් වෙත පිරිනැමීමට නියමිතව ඇත කියලා වාර්තා වෙනවා. ඔබ දකින්නේ ඒ තොරතුර. ඊළඟට අපි යනවා පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ දෝ ශූරතාවලියට යන ශ්‍රී ලංකා පිළෙහි ගැටලුවට ක්‍රීඩා ඇමති මැදිහත් වෙයි. ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ පවත්නා විදේශ විනිමය අර්බුදය සහ ආර්ථික අර්බුදය හමුවේ වුවද එංගලන්තයේදී පැවැත්වීමට නියමිත 10 වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය කරාතේ දෝ තරඟාවලිය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත් වීමට අවශ්‍ය මුදල් ලබා දීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා. ඉතාම හොඳ කටයුත්තක්. එහෙම නැත්නම් අර අපේ සමහර ක්‍රීඩකීන්ට සිදුනා වගේ අවසන් මොහොතේදීත් ගුවන් ටිකට් පතවත් ලබා ගන්න බැරි වුණු තත්ත්වයක් තමයි අපිට පහුගිය දවස්වල වාර්තා කරන්න සිදු වුණේ. එංගලන්තයේ පැවති කාය වර්ධන තරඟාවලියේදී අවුරුදු 40න් පහළ ශූරතාවය සුමින්දට යුනයිටඩ් ඉන්ටර්කොන්ටිනෙන්ටල් ශාරීරික යෝග්‍යතා සහ කාය වර්ධන සම්මේලන මගින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර කාය වර්ධන ශූරතා තරඟාවලියේ වයස අවුරුදු 40ට වැඩි වයස් කාණ්ඩයේ ශූරතාවයට හිමිකම් කීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සුමින්ද ඉඩංගොඩ සමත්ව ඇති බව වාර්තා වෙනවා කියලා තමයි කියන්නේ. ලෝ පුරා ජාත්‍යන්තර තරයේ ක්‍රීඩකයන් රැසකගේ සහභාගීත්වයෙන් එංගලන්තයේ පැවති මෙම තරඟාවලියේදී වයස අවුරුදු 40ට වැඩි වයස කාණ්ඩයේ ශූරතාවය සුමින්දට හිමි වී ඇති අතර අවුරුදු 5ට වැඩි වයස් කාණ්ඩයේ සුවැනි ස්ථානය නිශාන්තටත් හිමි වෙ තිබීම විශේෂත්වයක්. මේ දවස්වල ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවන් රටට අභිමානයක් ගෙන එන අවස්ථා රැසක් අපිට වාර්තා වෙනවා. ඒ පිළිබඳව තිබෙන්නේ සතුටක්. අපේ උණුසුම් සුපැතුම් මේ ජයග්‍රාහකයන් වෙනුවෙනුත් අපි ඉදිරිපත් කරනවා සියත පත්තරේ තුලින්. නවසීලන්ත සුපිරිවේග පන්දු යවන්නා ක්‍රිකට් පිටියේ සෙල්ලම් සීමා කරගනි. ඇයි සීමා කරගෙන තිබෙන්නේ? තමන්ට ක්‍රිකට් පිටියේ ඇති කාර්යබහුලත්වය අඩු කර දෙන ලෙස සුපිරිවේග පන්දු යවන්නකු වන ටෙන්ට් බෝල්ට් නවසීලන්ත ක්‍රිකට් බලධාරීන්ගෙන් කළ ඉල්ලීමකට යහපත් ප්‍රතිචාර ලැබිලා ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව මේ වන විට අවිවේකී කාර්යභාරයක නිරත වන නවසීලන්ත සුපිරිවේග පන්දු යවන්නාට ඔහුගේ පවුලේ සමාජිකින් සමග ගත කිරීම සඳහා නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් විසින් ඔහුව එරට ක්‍රිකට් කොන්ත්‍රාත්තුවෙන් නිදහස් කරන්නට පියවර ගෙන තිබෙනවා කියලා තමයි කියන්නේ. මොන දේ කළත් නේද? තමන්ගේ පවුලේ අයත් එක්ක කාලය ගත කිරීම තමයි වටින්නේ. ඔහු ඒ සඳහා නිදහස හොයාගෙන ගිහින්. දකුණු අප්‍රිකානු 2020 ලීග් ක්‍රිකට් ශූරතාවලිය චමීරට ඩොලර් ලක්ෂ 2ක වටිනාකමක් කරුණාරත්නට ඩොලර් ලක්ෂ 1.5ක් දකුණු අප්‍රිකානු 2020 ලීග් ක්‍රිකට් තරඟාවලිය ශූරතාවය සඳහා ගිවිසුම් ගත වෙලා තියෙන ක්‍රීඩක නාමලේඛනය තුල ඉන්න මේ දෙදෙනාට මේ විදිහට මුදල් ලැබුණා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. හොඳයි අපි යන්න සූදානම් වෙනවා දිවයින පුවත්පතේ ක්‍රීඩා තොරතුරු වලටත් ඉතා ඉක්මනින් අවධානය යොමු කරන්නට. ක්‍රිකට් වලට පරිසිදු කැන්ගරුවෝ දෙවෙනිට දයාව දක්වති ජනතාවට සානසලසන්න ඩොලර් 45000ක පරිත්‍යාගයක්
මව්බිම පුවත්පතෙන් කියපු කාරණාවමයි. ඒ අතරතුර පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා අවුලේදී බරසැලීමේ ලෝකඩ දිනු ඉසුරු දෙවයිනට එනවයි කියන කාරණාව ආවයි කියන කාරණාවයි මේ කියන්නේ. එංගලන්තයේ බර්මින්හෑම් කුණුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා අවුලේ කිලෝග්‍රෑම් 55 බරපන්ති යටතේ තරඟ කළ එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් වයිඩි ඉසුරු කුමාර ක්‍රීඩකයාම පදක්කම දැකගෙන ඊයේ උදෑසන කටුනායක ගුවන්තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණියා කියලා කියනවා. විදේශ පුවත්වලට අපි අවධානය යොමු කරනවා නම් නැගෙනහිර චීනයේ නව උණක් කියලා තවත් උණක් ගැන කතා කරනවා. නැගෙනහිර චීනයේ පළාත් දෙක පැතර යන සත්වයින්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරස් උණ රෝගයකට ගොදුරු වූවන් 35 දෙනෙකු ඊයේ වන විට හඳුනාගෙන තිබු බව චීන විද්‍යාඥයෝ නිවේදනය කරයි කියලා කියනවා. උතුරු කොරියාවේ කොරෝනා පරාජය කළ බවට නිවේදනය කරයි. උතුරු කොරියාවේ පැතිර ගිය කොරෝනා වසංගතය අවසන් වී ඇති බවට උතුරු කොරියාවේ නායක කිම් චොන් උන් විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ කියලා තමයි මේ කියන්නේ. ට්‍රම්ප් නීතිපති දෙපාර්තමේන්තුවේ විමර්ශනයන් මගහරි. හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතු වත්කම් වල සැබෑ වටිනාකම හෙළි නොකිරීම සම්බන්ධයෙන් නිව්යෝක් ප්‍රාන්තයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ආරම්භ ඇති විමර්ශනයකට සහාය නොදක්වන බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. 11 වෙනිදා දිනේදී නිව්යෝක් ප්‍රාන්තයේ නීතිපති දෙපාර්තමේන්තුවේ පැවති විමර්ශනයකදී බලධාරීන් විසින් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දීම ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර ඇතයි කියලා තමයි මේ විදේශ පුවතෙන් වාර්තා වෙන්නේ. අපි කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලකයන් මැදිරියට යන සූදානම් වෙනවා. විරාමයෙන් පස්සේ ජාතික පුවත්පත්වල තිබෙන කාටුන් වලට සහ තවත් විශේෂාංග කිහිපයකට අවධානය යොමු කරන්නට අපි සූදානම්. රැඳිලා ඉන්න. සියත පත්තරේ අවසන් විරාමයේ ගෙන අවසන් විනාඩි කිහිපේ ඔබේ අපේ හමුවීමේ අරුණ පුවත්පතේ හසන්ත විචනායකගේ හුරේරා කාටුන් එකටයි දැන් අපි යන්න සූදානම් වෙන්නේ. රට වංකලොත් නිසා ජපන් ව්‍යාපෘති 12ක් නවත්තලා කියලා නිමල් සිරිපාල කියනවා කියලා තමයි කියන්නේ හුරේරා කාටුන් එකේ. කොමිස් සිල්ලර නිසා ඒවා නැවැත්තුවා කියලා රටේ මිනිස්සු බොරු කියනවා සර්. රටේ මිනිස්සු ඉතින් කියන්නේ බොරු තමා නේද? මේ මොකද්ද හේතුව කියන එක පහුගිය දවස්වලත් විවිධ තැන්වලදී කතා බහ වුණානේ. අපි යනවා ඊළඟට ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුන් එක තියෙනවා. අරගල කරුවෝ ගාලු මෝදුරට සමු දීලා ෆොන්සේකා මාසයක්ම එහෙ ඉඳීවිද කියලා තමයි අහන්නේ. දින මින පුවත්පතට අපි යනවා අංජනගේ කාටුන්. මේ චීන නැවත් කින්දා ආයමත් ලෙඩක් නෙමන් කියලා කියනවා. අපට කරදර එන්නෙම නැව් වලින් කියලා තමයි කියන්නේ. නැව් වලින් තමයි කරදර එන්නේ. නැව් ආපුණා තුමමත් අපිට හරි කරදර ඉතින් ගොඩක් වෙලාවට නේද? විශේෂයෙන්ම මේ තෙල් නැව් එහෙම එන්නේ නැති එක තමයි තියෙන ලොකු ප්‍රශ්නේ. ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපත අරගල නායකයෙක් කියනවා බං අපි ගියාට ඕනම වෙලාවක ඕනම ගොඩනැගිල්ලක් අල්ල ගන්න ආයෙනවා කියලා. අරගල කියන්නේ ගොඩනැගිලි අල්ලන එකද සර් කියලා තමයි අහන්නේ. ඔව් අරගල කියන්නේ ගොඩනැගිලි අල්ලන එක නන් නෙවෙයි නේද? ඇත්ත නැත්ත කවි පන්තියට අපි යන්නේ. චීනට තායිවානයේ අයිතිය ඇත්තේ පවසයි ඇමරිකාවට හිමිකම් නැත්තේ ලෝකයේ බලවතුන් මේ හැසිරෙන තත්තේ මැදහත් රටක් ලෙස අප සැලකිය යුත්තේ චීනයේ නැවක් හම්බන්තොට එනවාට ඉන්දියාව ඔරවයි එරෙහිව ඊට මැදි වී සිටින කල අප මේ දෙදෙනාට මිරිකෙන්නේ අපයි පවසන්නද කාට පවසන්නද ඉතින් අපි අන්තිමටම ඉරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ තමයි. අංජනීයගේ කාටුන් එකක් තිබෙනවා. ජනාධිපතිවරයා ජනපති තරුතුරු කියන එකත් පිටිපස්සේ තියාගෙන ඉන්නවා. තව පොඩ්ඩකින් දකින්න පුළුවන් වෙයි. අරගල කරුවෝ ගාලු මෝදුරට සමු දෙති. එහෙමයි එහි සිරස්තලය ඉදිරිපත් කරලා තිබෙන්නේ. ජනාධිපතිවරයා ජනපති තනතුරත් පිටිපස්සට කරගෙන බායි කියලා අත්වන්නනවා. අරගල කරුවෝ කාර් බාර් වලින් යනවා ගාලු මෝදුරෙන් සමුගෙන. හොඳයි අපි ඊට පස්සේ යනවා මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතේ MD වීරරත්නගේ මරසිපාල කාටුන් එක තියෙනවා. තේ කැම්මිල කියන විදිහට අඩු කරන්න බැරිලු. වැඩි කරන්න නම් කියනකන් ඉන්නෙත් නෑ නේ. පුංචි ආරංචියක් આવත් ඇති වැඩි කරන්න. දවසේ පද 4ටයි අපි යන්නේ. ඉතිහාසයේ රන් පිටු සැරසූ නුඹට නැති බැරිකමත් දිරියක් කුණි ලද ජයට නැතිදා මෙට්ටයක්වත් නැති බැරිකමට
මැති ඇමතිලා මොනවද දුන්නේ දුවට කුරුණෑගලින් බිහි වුණු ඒ මල්ලවපොළ ශූර්ය පදක්කමින් රට දිනවනකොට මොනවද බලධාරීන් දුන්නේ අඩුම තරමේ පුහුණු වෙන්න මෙට්ටයක්වත් දෙන්න පුළුවන්කමක් තිබුණාද? නෑනේ. ඒක තමයි තත්ත්වය. ඊළඟට අපි යනවා තවත් තොරතුරු කීපයකට අවධානය යොමු කරන්නට. දිවයින පුවත්පත්‍රය දැන් යන්න සූදානම් වෙන්නේ. Facebook කාටූන් එක තියෙනවා. ගායක ගායිකාවන්ගේ ගීත කියමින් රට කොට දාන්න එකතු වෙන්න කියලා හරින් ආරාධනා කරාලු. එයාගේ බයිලා නවත්තලා දැන් අනුන්ගේ බයිලා කියනවාද කියලා තමයි අහන්නේ Facebook කාටූන් එකේ. දිවයින පුවත්පතට අතුල් පිටුවට යනකොට චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටූන් එක තියෙනවා. රංජන්ට නිදහස දෙන්න සියලු ලේඛන සූදානම්ලු. අද රට වැටලා තියෙන තැන දැක්කම තේරෙයි හරිම නිදහස තියෙන්නේ කොහෙද කියලා. හරිම නිදහස තියෙන්නේ හිරේද රට ඇතුලේද කියලායි මේ අහන්නේ. ලෝක අලි දිනය අදයි කාටූන් එකක් තියෙනවා. ඒ අතරතුරේදී අලියාගේ දල කපාගෙන යන එක තමයි සිද්ධ වෙන්නේ. හොරු ඒ පිටිපස්සෙන් කෙල පෙර ඉන්නවා අර ජනතා නියෝජිතයෙක් වගේ කෙනෙක් කළු කණ්ණාඩිත් දාගෙන. ආතාපේ කවියටයි අවධානය. ස්වාධීන පක්ෂ 10 සන්ධානයේ 19 වැනිදා නම එළියට දෙනවානේ කිව්වම ගරු වාසු මැතිදුන් හඳපානේ ආතා අපේ කීවා හොඳ කතාවක් ගම්මන් පිළ වාසු විමලුත් එකට සිට ඡන්දය ගරන්නට ගහනවා අමුතු ගැට රම්පෙට පොරි කතා ඇවිදින් කියන විට ඉන්නකෝ ආයේ රැවටෙන්නම් පෙළට සිට. කවදත් පෙළට සිට රැවටීම තමයි සිදු වුණේ ජනතාව විදිහට. ඒක නිසා මේ පාරත් පෙළට රැවටෙයිද? එහෙම නැත්නම් වෙනස් වෙන ලෝකයේ තුල වෙනස් වෙන සමාජය තුල තාරුණ්‍යත් එක්ක බොහෝ දෙයක් වෙනස් වේද කියලා අපි බලමු ඉදිරියට. මොකද හුඟක් තැන්වල වයස් එක ආවට පස්සේ වෙච්ච දේවල් අපි දැක්කා නේද? එහෙම නැත්නම් ජනතාව තීරණය ගනීවි හෙට දවසේදී ඒ පිළිබඳව. අපි අදට ඔබෙන් සමුගන්නවා ජාතික පුවත්පත්වල තොරතුරු සමග සියත පත්තරයේ සමගයි අපි මෙතෙක් වෙලා ඔබත් සමග රැඳිලා හිටියේ. එහෙමනම් හැමට ජයග්‍රාහී වූ දවසක්. අයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.